තෙරුවන් සරණයි. දර්ශන පහතබ්බා. අපි මේ දර්ශන සමාපත්තිය ගැන තමයි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ. දර්ශන සමාපත්තිය අද ඔබට ඉදිරිපත් කරන්නේ 9 වන දේශනය. මේ දර්ශන සමාපත්තියේ කුමද්ද සත්‍ය ඥානය කියන්නේ? කොහොමද මේ දර්ශනය කියන්නේ? දර්ශනය දැනගෙන භාවනා කරන්න. සබ්බස සූත්‍රය ගත්තොත් දස්සනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, සංවරා පහතබ්බා, විනෝදනා පහතබ්බා. මෙන්න මේ සෝවාන් වෙන්න දර්ශනයේ අවබෝධයෙන් යමෙක් සෝවාන් වෙන බව සබ්බස සූත්‍රයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. සබ්බ ආශ්‍රව සියලු ආශ්‍රව කරන ඒ සූත්‍රයේදී දස්සනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, පටිසේවන පහතබ්බා, සංවරා පහතබ්බා, විනෝදනා පහතබ්බා මේ විදිහට අවසානයේ 7 වෙනියට භාවනා පහතබ්බා කියලා සඳහන් වෙනවා. දැන් මේකෙදී භාවනාව තියෙන අවසානයේට. හැබැයි මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන ඒ අපි එදිනෙදා කටයුතු කරනකොට පටිසේවණයෙන්, සංවරයෙන්, ඉවසීමෙන් ඒක තමයි මේ අපි අපි කටයුතු කරන්න ඕනි ආකාරය. ඒ තුල කෙලෙස් ප්‍රහීණය වෙන ආකාරය. ඒ තුල සඳහන් වෙනවා. හැබැයි මෙතන අර සම්මා දිට්ඨිය එහෙම නැත්නම් සත්‍ය ඥානෙ කුමද්ද මේ දර්ශනය කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද දර්ශනේ සෝවාන් වන බව ධම්ම සංගීකරණේ පවා හොඳින් මනාව පැහැදිලි කරලා තියෙනවා. මේ දර්ශන අවබෝධය කියන එක ඊටාම වැදගත්. ඇත්තටම මේ සිතක් හැදෙන හැටි දැන ගැනීම තුළින් සිත මිදෙන හැටිත් අපිට ඒ නිවන කියන තැනට එන්නත් තියෙන්නේ. එතකොට මේ දර්ශනයේ ඉදිරිපත් කරන මේ මාලාව දේශනා මාලාව ඊටාම වැදගත්. මේක අපිට කෙටියෙන් බොහොම මේ වචන ටිකකින් කියලා කිව්වට කාටවත් මේක පරාසය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි මේ ක්‍රියාසිත හටගන්න හැටි, නාමයේ මිදෙන හැටි, රූපයෙන් මිදෙන හැටි, නාම රූප පරිච්ඡේදේ පච්චාපරිග්ගා ඥානය ඇති වෙන හැටි, නාම රූපයෙන් මිදෙනකොට අනිදස්සන විඥානය කියන එක. ඒ කියන්නේ මේ සිතක් බාහිරට පතිත නොවන තැන ඒ ආර්ය භූමියට ප්‍රවේශ වෙන හැටි. එතකොට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, භූමි තුන හඳුනා ගන්න හැටි. මේවා ගොඩක් වැදගත් කෙනෙකුට. මේ නිවන් මාර්ගට යෝගාවචරයක් විදිහට කටයුතු කරන කෙනෙක් හොඳින් ශ්‍රුතවත් භාවයේ තියෙන්න ඕනි. පරසෝ ഘോഷයේ ඇති කෙනාටනේ සුතවත් ආර්ය ශ්‍රාවකයාටනේ මේ ධහම තියෙන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනකොටත් අපිට ඒක මනාව පැහැදිලි වෙනවා. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ. ඒතකොට සත්‍ය ඥානෙ නැතුව කෘත්‍ය ඥානෙ පනවන්න බෑනේ, කරන්න දෙයක් කියන්න බෑනේ. එහෙමනම් ඔබ සත්‍ය ඥානෙ දැනගන්නම ඕනේ. මෙන්න මේ නාම රූපේ මිදුණු කෙනාට මෙන්න මේ ක්‍රියාසිත හමු වෙනවා. අපි එතනට එනකන් පැහැදිලි කරගෙන ආවා. එතකොට අපි අර චිත්තානුපස්සනාවේදී සංඥාවට විතර්ක කළයි මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. බාහිර නෙමේ හිතේමයි මේ අරමුණක් සිතක් හිතේමයි හටගන්නේ. පේනව නෙමේ හිතනවා කියන කාරණා. මේ සිත තුලින්ම හටගත්ත දේ නැවත අපි බාහිරට දාලා බලන එකක් ඒ කියන්නේ සිද්ධ වෙන්නේ. මෙතනදී සිත තුලින්ම හටගන්න දේ නැවත බාහිරට දාලා බලන්න කෙනෙක් යන්නේ නැහැ. ඇයි අපි හිතේ හැදෙන දේ බාහිරින් හොයන්නේ? එහෙම වෙන්නේ නැහැ. බාහිරින් ඇත්තටම හමු වෙන්නේ නැහැ. බාහිරට ගැට ගන්න එක මායාවක් වෙනවා. බාහිරට ගැට ගන්න යන්නේ නැහැ මේ සත්‍ය දකින්න කෙනා. එතකොට ඒ කෙනා බාහිරින් මිදෙනවා, රූපයෙන් මිදෙනවා. එතකොට සිතේ හටගන්නේ සංඥාවක් ඇත්තක් නෙමෙයි. ඒක මායාවක්. මිරිඟුවක්. ඒක ප්‍රතිබිම්බයක්. හේවණල්ලක්. සංඥාව මිරිඟුවකටයි බුදුන් වහන්සේ උපමා කරන්නේ. ඉතින් ඒකේනොත් තේරෙනවා දැන් හිතේ හටගන්න දේත් ඇත්තක් වෙන්නේ. ඒතර බාහිර තියෙන එක ඒකට ගැට ගන්න එකත්
ඒකත් සත්‍යක් වෙන්නේ. බාහිර මිදෙනා වගේම නාමෙනුත් මිදෙනවා. රූපෙනුත් මිදෙනවා, නාමෙනුත් මිදෙනවා. එතකොට මේ එන සිත මොකද්ද? අපි තුමු දැන් අපිට සද්දයක් ඇහෙනවා. ඒතර සද්දේ බාහිරින් නෙමෙයිද? මේක හිතේමද හටගත්තේ. දැන් මෙතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දුටු කෙනෙක් නැහැ, දුටු දෙයක් නැහැ, දුටු බවක් පමණයි කියනකොටත් මේ සිතෙන් තමයි සම්මුතිය අටගන්නේ. නාගහක්, බල්ලෙක්, කපුටෙක්, පූසෙක්, ඉරක්, හඳක්, මේසයක්, දරුවෙක්, අම්මා කෙනෙක් ඔක්කොම සම්මුති. දැන් ලෝකයක් හැදෙන්නේ සම්මුති වලින්. ඔන්න ඔතනයි ඔබ අවබෝධ කරගන්න ඕනේ තැන. දැන් ශබ්දයකින් වෙන්නේ ශබ්ද රූපයක් බවටයි වෙන්නේ. ඒකත් මේ හිතෙන්මයි සම්මුතිය හැදගෙන තියෙන්නේ. දැන් බාහිරින් එන්නේ ශබ්දයක් විතරයිනේ. ඒකට හිමිකාරයක් නැහැනේ. ඒක දෙයක් වෙන්නේ නැහැනේ. ඒක කපුටෙක්ගේ සද්දයක් උනේ කොහොමද? ඒක හිතේ හැදෙන්නේ. මේක තමයි චිත්තානුපස්සනාවදී අපි පැහැදිලි කරන්නේ ගොඩක් මේ මනෝවිඤ්ඤාණය මේ සිතක් හැදෙන හැටි නැවතත් බාහිරට දාලා බලන හැටි පංච විඤ්ඤාණයත් මේ මනෝවිඤ්ඤාණයත් මේ කටයුතු කරන ආකාරය. අපි පොඩ්ඩක් මෙතනින් බලමු. දැන් මේ බාහිරටත් යන්නේ නැත්තම් මේ සිත විඥානයේ දැන ගැනීම. ඔබ දන්නවා දැන් පෙළ දහම් බැලුවොත් ස්කන්ධායම් පාද බව ආතනම් පටිලාභනේ ඇසක් හැදෙන්න නම් ස්කන්ධය තියෙන්න ඕනේ. විදීම හැදීම දැන ගැනීම. කියන්නේ රූප වේදනා සංඥා සංකාර. ඒ අනුවයි විඥානයක් හැදෙන්නේ. දැන් මනෝ විඥානයේ මෙහෙම හැදෙන්නේ ඒ හේවණල්ල හැඩතලයකටනේ. ඒකට පෙරමතකයෙන් ගලපලා දෙයක් හදා ගන්නවා. ඒක හිතින් හදාගත්ත එකක්නේ. ඒක බාහිරට අයිතිත් නැහැනේ. එතකොට මේකට මොකද වෙන්නේ? දැන් සිත එතකොට නාමෙත් බොරුවක් කියලා රූපෙත් බොරුවක් කියලා. එතකොට මේ සිත ශුන්‍යයි. ඒක එතන ක්‍රියාසිතක් වෙන්නේ. ඒක අනිදස්සන විඥානය කියන්නේ ක්‍රියාසිත වෙන්නේ. මෙන්න මේ බාහිරට නොයන සිතක් ක්‍රියාවලියක් තියෙනවා. නමුත් මෙතන දැන් ක්‍රියාව සිද්ධ වෙනවා. ඔබට එදිනෙදා කටයුත්තක් කෙරෙනවා පේනවා. ක්‍රියාවක් තියෙනවා. දැන් ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම ක්‍රියාසිතක් තියෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාසිත උපදින ආකාරය නාම රූප විඥානයේ අනුව ඒ ක්‍රියා නොකිරීමේ ක්‍රියාව නුවණින් දැකීම ක්‍රියාසිතයි. දැන් මේකට තමන් පුරාණ බිදම් බික්කවේ කමවන්නේ දැන් මෙතන ක්‍රියාවක් ඔබ නොකිරීමක් ඔබ ක්‍රියාවට යන්නේ නැන්නේ ඔබ බාහිරට යන්නේ නැන්නේ හොයන්න. ඔබ S2 හැරලා බලන්න බාහිරින් උත්සාහ කරන්නේ ඔබ බෙල්ල හරවලා බලන්නේ නැහැ. නොකිරීමේ සිත හටගත්තේ කොහොමද? අර අවබෝධඥානයේ තුලින් හටගත්ත සත්‍ය දකපු හිත. ඒ කියන්නේ මේ රූපේ අර අනිදස්සන විඥානය කියන්නේ අනිදස්සන විඥානය කියන්නේ මේ රූපයක් හම්බ වෙන්නේ නැහැ. මේ නාමයට නිමිත්තට රූපයක් නැහැ. ඒක අවබෝධඥානයක් තියෙන්නේ. දැන් ඒකයි ක්‍රියාසිත. ඒක තව ටිකක් හොඳින් ලියලා බලන්න ඕනි. දැන් මේවා එක පාටම කිව්ව ගාම ඔබට හිතෙන දේද මේ ප්‍රකාශ කරන්න බලන්න. දැන් ඔබ දකින්න දැන් මේ අතුලාන්තයෙන් නුවණින් දකින්න මේ සත්‍ය. දැන් මේ සත්‍ය දකින්නේ කවුමද? ඒකත් සිතක් වෙනවා. ඒකයි ක්‍රියාසිත කියන්නේ. ඇයි ඒ සත්‍ය දෙයක් නැහැ? හිස් බව. එහෙම නැත්නම් ශුන්‍යත්වයේ දකින්න සිත. ඒතකොට නැහැ කියන්නත් බෑ විතර දෙයක්. ශුන්‍යත්වයේ දකින්න. ඒකයි ක්‍රියාසිතක් වෙන්නේ. නාම රූපයෙන් මිදුණු තැන, නාමයෙන් මිදුණු තැන, රූපයෙන් මිදුණු තැන, ලෝකේ නියෝජනේ නාම රූප හරහායි සිද්ධ වෙන්නේ. නාම රූපයෙන් මිදුණු තැන ලෝකයෙන් මිදෙනවා. ලෝකෝත්තර සිතේ නියෝජනය මෙන්න මේ ක්‍රියාවලිය ක්‍රියාසිත ස්වභාවය හඳුනා ගැනීම හඳුනා ගන්න ඕනේ ඔබ. මෙතන ආර්ය භූමියේ තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් නැහැ. මම මගේ කියන කෙනා ඉන්නේ පෘථග්ජන භූමිය තුළ. ආර්ය භූමිය තුළ නාම රූප දෙක ගැට ගැවුනොත් විතරයි කෙනෙක් ඉන්නේ. ඒ දෙක ගැට ගැහෙන්නේ නැහැ කියන්නේ කෙනෙක් නැහැ. නාමේනුත් රූපේනුත් මිදුණු තැන ආර්ය භූමිය. ලෝකෝත්තර භූමිය. ලෝකයෙන් මිදුණු සිත ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරක් අවසානයේ ඉතුරු වෙනවා.
මේ හිතන එකක් ක්‍රියාවලිය වෙන එකක්. ඒකයි ක්‍රියාසිතක් මෙතෙන්ට කතා කරන්නේ. ක්‍රියාවලිය ලෝකයක් නියෝජනය කරන්නේ නැහැ. ඔබ හිතේ හදාගත්ත ලෝකයක් ක්‍රියාවලිය තුල නැහැ. ඒක හුදෙක් ක්‍රියාවලියක් සබහාදාම වගේ. ඔය හුළඟ හමන්නේ වැස්ස වයින්නේ ගඟ ගලන්නේ වගේ ඒ වගේ ගසේ අතුසෙල වෙන්නේ ඔය හැම ඒ ක්‍රියාවලියක් තියෙනවා. මේ ඒ ක්‍රියාවට හිමිකාරයක් නැහැ. ඔය ගස හිතලා අතුසලවනවා නෙමෙයි. ඔය හිතලා මේ වලාකුළු හමනවා නෙමෙයි. හිතලා හුළං හමනවා නෙමෙයි. පණවන්න බෑ කෙනෙක්. එතන නාම රූප ගැට ගැහිලා නැති තැන ක්‍රියාවලිය විතරක් සබහාදහම වගේ තියෙනවා. මෙන්න මේ විඥාන මායාවෙන් මිදුණු තැන නාමේනුත් රූපේනුත් මිදුණු තැන අනිදස්සන විඥානේ හඳුනා ගන්න ඕනි. ඒ චේතනාව දැකීම දුක්ඛ ආර්ය සත්‍ය. මේ මෙතන හඳුනා ගැනීම ක්‍රියාසිත දකින්න එක සමුදය ආර්ය සත්‍ය. ක්‍රියාසිත දකිමින් නාම රූපයෙන් මිදීම නිරෝධ ආර්ය සත්‍ය. ඒ මනාව ක්‍රියාසිතෙහි සිහිය පැවැත්වීම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගාර්ග ආර්ය සත්‍ය. දැන් සමුදය ආර්ය සත්‍ය සමුදය කියන්නේ දෙයක් හම්බ වෙනවා. ඒතර සමුදය. දරුවා ඒ අපි කියන වගේ සම්මුති නමක්. දෙයක් හම්බ වෙනවා නම් බාහිරින් ඒක සමුදය. දුක කියන්නේ ඒක බාහිරින් දෙයක් හම්බුණා කියන්නේ දුකක්ම තමයි එකෙන් ඇති වෙන්නේ. ඒක අනිත්‍ය ස්වභාවය නිසා ඒක සංකත දේවල්නේ. පරිණාම වෙනවා දුක එනවා. දෙයක් හැදුනොත් ඒක දුකක්මයි. බාහිරින් දෙයක් හම්බුනොත් ඒ කියන්නේ දුකක්මයි. හැබැයි දුක ආර්ය සත්‍ය කියනකොට දුක්ඛ දැන් මෙතන සමුදය ආර්ය සත්‍ය කියනකොටත් බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක ආර්ය වරුන් දකින සත්‍යය. අනිදස්සන විඥානේ. එතනදී අර දුක්ඛ ආර්ය සත්‍ය වෙනවා. එතන දුකක් හටගන්නෙත් නෑ ආර්ය සත්‍ය තුල. මේක ස්කන්ධ දුක්ඛ කියලා ගන්නත් හැදෙන හැටි දකින්න එක. ස්කන්ධ දුක්ඛවල දුක පණවන්න බෑ. ඒක ආර්ය සත්‍යයක් වෙන්නේ. මේ ක්‍රියාසිත දකිමින් නාම රූපයෙන් මිදුණු මේ නිරෝධාර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය කියන වචනේ හැමතැනම තියෙනවා. හැබැයි මේක ආර්යවරු. ආර්ය කියන්නේ පුජ්‍යලයෙන් නෙමෙයි. ඒක ආර්ය සත්‍ය කියන්නේ. මනාව මේ ක්‍රියාසිතී සීහ පැවැත්වීමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය. ඒ කියන්නේ එන ඒ සිත දකින්න මිදෙනවා. ඒක හිත දකින්න එපා. හිත දකින්න එක තමයි මේ මාර්ගය. ප්‍රතිපදාව. දැන් ඔබ ඒ හිත දකින්න එපා. ඔබ ඒ වෙනුවෙන් සිහිය පීඨවන්න ඕනේ. අන ප්‍රතිපදාවක ඉන්න ඕනේ. ඒ කෙනාටයි නිරෝධය හම්බ වෙන්නේ, නිවන හම්බ වෙන්නේ. මිදීම සිද්ධ වෙන්නේ. දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ නිරෝධයටපත් වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාවට එන්න. නමුත් මේ ප්‍රතිපදාව පණවන්න බෑ. මේක දන්නේ නැති කෙනාට. ඒකයි ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියලා මේ චතුරාර්ය සත්‍ය 12 ආකාරය ඒ පැහැදිලි කරනකොට ඉතින් මේකේ ධර්මයේ තියෙනවා. දුකෙන් මිදෙන මඟ මෙතන තියෙනවා. ඒ සත්‍ය දකිනවා නම් කෙනෙක් මේ නාම රූප දෙක එකතු වෙන්නේ නැත්තම් ඒ කෙනා එන සිතේ මිදෙනවා නම් එතන නිරෝධෙත් තියෙනවා. එතන සමුදය තියෙනවා. එතන ආර්ය සත්‍ය තියෙනවා. ඒ කියන්නේ දෙයක් හටගන්නේ නැහැ. සත්‍ය දකින්නවා කියන එකයි සමුදය ආර්ය සත්‍ය කියන්නේ. එතකොට නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ නිකම්ම නිරෝධ සත්‍ය නෙමෙයි. නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ එතකොට ඒ සිත දකිමින් ඒකෙන් මිදෙනවා කියන්නේ නිරෝධයට එනවා. ඒක ආර්ය සත්‍ය. ඒක හිත දකිමින් ඒ හිතට සත්‍ය දැකලා බාහිරට එකතු වෙන්නේ නැති එක. නාම රූපෙ මිදෙන එක තමයි ඒ දකින්න දැකීම ඒ ක්‍රියාව ඒ සිද්ධිය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේක බොහොම දැන් සරලව බොහොම දැන් ඔබට මේක දැන් මේක සරලයි කිව්වට මේක හිතන්න තියෙනවා ඔබට. දැන් ඔබේ මනසට මේක අලුත් දෙයක් නම් ඔබට මේක ගැඹුරුයි. නමුත් ඔබ මේක නිතර පරිශීලනය කරන කෙනෙකුට මේක තමන්ගේ සාමාන්‍ය ස්වභාවයටම මේකම දකින්න කෙනෙක් බවට පත් වෙනවා. මේකමයි ආරකාන්ත සීලය කියන්නේ මේ එන සිත දකින්න එකමයි. ස්කන්ධයේ උදවය දකින්නවා කියන්නේත් මේ එන සිත දකින්න එකමයි.
ඉතින් උදේව ඥානය කියන්නේ ඒකත් මේකමයි මේ සිත නාම රූප ඒ සිත හටගෙන නිරුද්ධ වෙන එක දකින්න එකමයි. එයින් මේ නිවන් මඟ බොහොම වටිනා සම්දිස්ථානයක් මේ කතා කරන්නේ. මේ දකිමින් මෙලෙස දකිමින් නාම රූපයෙන් මිදීම චේතෝ විමුක්තියයි. එහෙනම් අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියයි. නාම රූප දකිමින් මේ ක්‍රියාවලිය සීය පිහිටුවීම නාම රූපයෙන් සිත මුදා ගැනීම. ඒ ප්‍රඥා විමුක්තිය. හයි මේක දකින්න එක මේ විඥානයේ අනිත්‍ය ස්වභාවය දකින්න එකම තමයි ප්‍රඥාව කියන්නේ. විඥානය කියන්නේ ඔය බාහිරට ගැට ගැහෙන දෙයක් හම්බ වෙන එකට. දැන් ඒක ඇත්තක් නෙමෙයි කියලා දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. ඒක අනිත්‍ය දකින්නවා කියන්නේ. සිතේ අනිත්‍ය දැකීම ප්‍රඥාව කියන්නේ අන්නේ නිසයි. දැන් ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්සනේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයානේ දුකෙන් මිදෙන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ මෙතන බුදුන් වහන්සේ මේ භාෂාව පරිහරණය කරන්නේ මේ නිවන් මගට. ප්‍රඥාව කියලා සාමාන්‍යයෙන් භෞතිකව පරිහරණය කරනවා සමාජය තුළ දැනුම කියලා. නමුත් බුදුන් වහන්සේ මේ ප්‍රඥාව කියන වචනේ භාවිතා කරනවා විඥානේ ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤයං කියලා. ඒ කියන්නේ ප්‍රඥාව විඥානේ අවබෝධ වීම කියන එක. හිතන එක එකක් ක්‍රියාවලිය වෙන එකක්. දැන් ඔබට වතුර තිබා කියන එක හිතෙනවා. හැබැයි හිතට බෑ වතුර බොන්න. එතකොට නමුත් වතුර බොනවා. ඒක ක්‍රියාවලියක්. හැබැයි ඒ හිතන එක වෙනයි. දැන් එතකොට හිත මොකද්ද ක්‍රියාව මොකද්ද? දෙකක් හැමදේසම ඔබට දැන් පේනවා. මේ දිනු අවස්ථා ක්‍රියාසිතේ ස්වභාවය තමයි අපි මේ ඔබට හඳුනා ගන්න මේ විදිහට කතා කරන්නේ පැහැදිලි කරන්නේ. ඔබ ක්‍රියාසිත බවට පත් වෙන්න මේ මාර්ගයේ වඩන කෙනා යෝගාවචරය ස්කන්ධය උදේ දකින්න කෙනා තමයි ක්‍රියාසිත හම්බ වෙන්නේ. ඔහුට ක්‍රියාසිත පහළ වෙනවා. ඇයි මේ මාර්ගයේ ඉන්න කෙනා ක්‍රියාසිත පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ ඒ කෙනා මේක දකින්න කොටයි. දැන් ඒ කෙනා දැන් වතුර විභාග කරනකොට ඒ කෙනාට තේරෙනවා දැන් හිතට තිබා එන්නේ. නම හිතට වතුර බොන්න බෑ. වතුර ටික දානවා කටට. ඒක යනවා බඩට. අපි මේක තව ටිකක් ගැඹුරින් අපතේ හොඳට කතා කරමු. මේ වගේ උදාහරණ තව අරගෙන හැම දෙයකම මේක තියෙනවා. ඔබ දැන් මිදුල අතු ගෑවත් ඔබ හිතින් සිතුවිල්ල කතු ගන්නවා කියන්නේ. නමුත් ඒක ඉදලා පැද්දෙන්නේ අත යවන්නේ මේ ඔක්කොම ක්‍රියාවලිය වෙනයි. නමුත් හිතෙන් හිතන එක වෙනයි. දැන් අපි තුමු හිතින් හිතනවා බඩගිනි කියලා. නමුත් දැන් කටට කෑම දාන්නේ කට වැඩ කරන්නේ දත් වලින් අපනේ ඒව වෙනයි. ක්‍රියාවලිය. දැන් හිතින් හිතනවා යන්න ඕනි කියලා. හිතට කවදාවත් ඇවිදින්න බෑ. හිතට යන්න බෑ. හිතට බාහිරට එන්න බෑ. හිතට බාහිරට එන්න බෑ. හිතට කවදාවත් එළියට ඇවිල්ලා වතුර බොන්න බෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හිතට කවදාවත් බෑ ওই දරුවෙක් අත ගන්න. අත ගන්න අතින් අතර දැනෙන තද ගතිය. නමුත් හිතින් හිතන එක වෙනයි. හිතට බාහිරට එන්න බෑ. මේ ධර්මයේ තුල තියෙන වටිනාම තැනක් මේ ක්‍රියාසිත දකින්න එක. රහතන් වහන්සේගේ සිත ක්‍රියාසිත කියන්නේ. මේ අතරම ආර්යවරු දකින්න සිත. ආර්ය ස්වභාවය තුල ඔබට හමු වෙන්නේ මේ ලෝකෝත්තර භූමිය. ලෞකික භූමිය වගේ නෙමෙයි. ලෞකික භූමියේ පුජ්‍යලෙක් ඉන්නවා. ලෝකෝත්තර භූමියේ පුජ්‍යලෙක් නැහැ. ඔබ වැඩ කරනවා, ඔබ කටයුතු කරනවා, නමුත් කෙනෙක් නැහැ. ඔබ නැහැ. මම නැති මා ඒකනේ. මම නොවන මා. හොඳ වචන. ඒ කතා කරන්න පුළුවන් ඒ ස්වභාවය. මා නොවන මම. දැන් තමන් නැහැ. තමන් කියලා කෙනෙක් නැහැ. ක්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාවට හිමිකාරයෙක් නැහැ. එතකොට මේ මම කළා කියලා කතාවක් නැහැ වැඩේ කළා ඉවරලා. වැඩේ කළා ඉවරලා කාටවත් කියන්න යන්නේ අන්න මන් මේම කරා මන් තමයි කරේ. එහෙම කතා නැහැ. මාන්නක්කාර කතා නැති වෙනවා. ඇයි කරපු කෙනෙක් නැහැ. තමන් කරනවා කියන තැනින් මිදෙනවා. හැබැයි උතුම්ම තැනක් මේ කතා කරන්නේ. මේ ලෝකයේ තියෙන මිනිස්සයා කියන තැනින් මිදිලා අපි අර කතා කරනවානේ මනුස්ස කියන තැනින් අවිභවා යනවා කියලා. ඔතන තියෙන්නේ මිනිස්සයා නෙවෙයි පුජ්‍යලයා නේ. ආර්ය ස්වභාවය තුළ පුජ්‍යලයා නේ.
එතන දේව ස්වභාවය, ඒ වගේ මුනි ස්වභාවය, ඒ වගේ බුද්ධ ස්වභාවෙත් ඒ වගේමයි. අපි එතනට එමු බුද්ධක්ෂණය ගැන බලමු. මොකද්ද මේ බුද්ධ ස්වභාවය? මොකද්ද මේ දේව ස්වභාවය? ඒක තමන්ටම සාන්දිටිකව ප්‍රත්‍යක්ෂව තමන්ටම දැනෙන්න ඕනි. તો තමන්ට දැනනවා තමන් දැන් අර පුහුදුන් මිනිස්සයා නෙමෙයි කියලා. ඒ යාගෙන් තමන් හැබැයි මේක දකිමින් මුලින් පොඩ අර අන්ධකාරයේ කලාමැදිලි එරියක් වගේ තමයි පොඩ මේ සත්‍ය පේන්න ගන්න. නමුත් මේක ඔබ ප්‍රායෝගිකව දැන් ප්‍රතිපදාව තුළ මේ පුහුණු වෙනකොට ඔබට මේක දැන් කලාමැදිලි එළිය මහා ආලෝකයක් වෙනවා. අන්තිමට මුළු ජීවිතේම මේ ක්‍රියාව දකින්නේ. ඔබ අර පුජ්‍යලයෙන් මිදෙනවා. ඇත්තටම දැන් ඔය ඉපදුණු දවසේ ඔබට වෙනින් නමක් දැම්ම නම් ඔය නම ඔබේ නෙමෙයිනේ. ඊපස්ස ඔය රූපේ තියෙන එක ඔබ ඔය නමයි ගැට ගැහෙන්නේ නැහනේ. ඔන්න ඔය වගේ. නාමයේ රූපේ වෙන් වෙනවා. එතකොට සත්‍යම ඔබ කවුද කියලා එනවා. ඔබ ඔය නම කියන කෙනා ගියාත්මේ ඔය කෙනාද නැහනේ. ලබන ආත්මේ දැන් ඔය නමද කතා කරන්නේ නැහනේ. එතකොට මේ රූපෙද තියෙන්නේ නැහනේ. අන්න ඒ වගේ. නාම රූප ගැට ගැහිල්ල අපිට කොහොම හරි ඔබට පෙන්වන්න ඕනි මේ දෘෂ්ටිය හැදෙන හැටි. පුජ්‍යලය හැදෙන හැටි. මේ සිත හැදුනේ කොහොමද? ආත්මය හැදුනේ කොහොමද? දැන් මේකනේ කෙනෙක් මරනවා කියලානේ හිතන් ඉන්නේ. නේ කෙනෙක් මරණ එක නැහැනේ ඇත්ත කතාව. ඇත්ත කතාව කෙනෙක් මරණ එකක් නැහැ. දැන් නමුත් මේක අපි කිව්වට තේරෙන්නේ නැහනේ. දැන් අපි කෙනෙකුට කිව්වොත් එහෙම මේ ඔය කෙනෙක් නැහැ, කෙනෙක් මරණ එකක් නැහැ ඔම කියලා. ඒ කෙනාට තේරෙන්නේ නැහනේ. කෙනා හිතන්නේ මෙයාට පිස්සු කියලානේ. නමුත් ඒක නෙමෙයිනේ. මේක ඇතුළාන්තයට ගිහිල්ලා මේක ඇත්ත මේ පරම සත්‍ය ලෝකේ දැක්ක කෙනාටනේ පේන්නේ. මෙහෙම එකක් නැහැ කියලා. එයාට ඉතින් දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මගක් නේ හොයන්නේ. චතුරාර්ය සත්‍ය කියලා බුදුන් වහන්සේ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ඕකනේ චතුරාර්ය සත්‍ය කියන්නේ. ඕකනේ බුදුන් වහන්සේ මේ බුද්ධත්වයේ ලබන්නේ. ඕකනේ ලෝකෙට හෙළි කරන්නේ. දුකෙන් මිදෙන මගක්නේ. දැන් ඒක පරම සත්‍ය දකින්නකොට මේක වෙන්නේ. ඒක නිකන් වෙන්නේ නෑනේ. මේක ඇවිල්ලා අර වෙන ආගම් වල අනිත් විදිහට කියනවා නම් මේ ඇවිල්ලා සදා අමරණීයත්වයටපත් වෙනවා. ඇයි මරණයක් නෑනේ. මරණේ පණවන්න බෑනේ. හිතක් නෑනේ. ඒ කෙනෙක් නෑනේ. දැන් මුළු ලෝකෙම සබහාදාමනේ. එතකොට තියෙන්නේ. ඒකනේ මේ ක්‍රියාසිත ක්‍රියාවලිය ඉතුරු වෙන්නේ. දැන් රහතන් වහන්සේ ක්‍රියාසිත කියන කවුරුත් ඒ වුණාට දැන් මේක ඇතුළත බැලුවම සබහාදාම. මේක කෙනෙක් නෑ. පුජ්‍යලෙක් නෑ. පුජ්‍යල භාවයේ මිදුනම සක්කාය දිට්ඨි ප්‍රේ සෝවාන්. සතර පායෙ මිදුණා. ඉතින් මේ ඇවිල්ලා අන්දර කෘතඥාන. ඒ කියන්නේ මාර්ගඵල. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් රහත් භාවයේ වෙනකම්ම. එතකොට ඔය එකම දේ තියෙන්නේ කරන්න මේ ස්කන්ධය උදේව දැකීමම තමයි. මේක මෙහෙම කිව්වට බොහොම කෙටියෙන් කියන්නේ පෙන්න යන්නේ. නමුත් ඔබට මේක මේක සත්‍ය ස්වභාවයම පැහැදිලි කරගෙන යන්නේ. ඔබට ඒක මෙහෙම කිව්වට තේරෙන්නේ නැති බව අපිත් දන්නවා. ඒක නිසාම ඔබට මේක හොඳින් ගලපලා දෙන්න අපි උත්සාහ කරනවා. මේ පුහුණු වෙන්න ඕනි කොහොමද මේ දර්ශනේ තමන් සත්‍ය වෙන්නේ සත්‍ය දර්ශනේ සත්‍ය ඥානේ තමන් කොහොමද දර්ශන විසුද්ධියටපත් වුණා කියලා නිකන් කියන්න බෑ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන පහත මේක එන්න කියන්න බෑනේ. ඉතින් ඒකට වෙන්න ඕනි. ඔබේ தත්ත්වයටපත් වෙන්න ඕනි. ඔබගේ ප්‍රත්‍යක්ෂතාවය ඒකට තියෙන්න ඕනි. ඔබට ලෝකෙ දිහා බැලුවම S2 ඇරියා ඔබට බාහිරව නෙමෙයි පේන්නේ. මේ හිත ඇතුළේම හදාගෙන මේ බාහිරක් ඔබට පේන්නේ නැහැ. ඒතර පිටින් ඉන්න කෙනාට මේක දන්නේ නැහැ දැන් ඔබට මෙහෙම පේනවා කියලා. ඒක හරියනේ එස්ට්‍රේ එකක් ගන්නවා වගේ වැඩක්. අද නූතන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කැමරා පේලියට ඒ සමහර දැන් කැමරාවල කොයිතරම් තාක්ෂණය දියුණුවද කියනවනම් මිනිස්සයා ෆොටෝ එක ගැහුවම ඇටසැකිල්ල පේන්නේ. අර එස්ට්‍රේ කිරනවා වගේ. කොයිතරම් මේ ෆීචර්ස් දියුණු කරලා කැමරා හදලා තියෙනවද කියනවනම් අවසානයේදී දැන් ෆොටෝ එකක් ගැහුවම විනිවිද යනවා පින්තූරයක් පේන්නේ නැහැ. කැමරා එච්චරට දියුණු කළා. මම භෞතික අවසානයේදී කැමරා හදාගත්තටම තේරෙනවා මේ එළියේ මොකුත් නැහැ කියලා. ඇයි? එස්ට්‍රේ එක ගැහුවා වගේ අන්තිමට ඇටසැකිල්ලත් පේනවා. ඊට පස්සේ තවත් දියුණු කරා කැමරාව.
අන්තිමට වැටසැකිල්ල පේන්නේත් නැහැ, ගැහුවා මුකුත් නැහැ. අර ධාතු විනිවිද යනවා. අර කියන්නේ මේ හැම පදාර්ථයකම හිස්තැන් තියෙනවා. ඔය හැම පදාර්ථයකම හැදිලා තියෙන මේ හැම අංශුවකම ඒ යනවා ඒ හිස්තනක් එක්ක. ඒක විනිවිද යනවා කිරණ. ෆොටෝ එක ගැහුවම රූපයක් අහුවෙන්නේ නැහැ. අයර ශක්ති ස්වභාවයක් ලෝකේ තියෙන්නේ. ඒකයි මේ පදාර්ථය කුඩු කළා පරමාණු අරගත්තම අර න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඒවත් ගියාට පස්සේ ශක්තිය විතරයි ඉතුරු වෙන්නේ. ඔතනටම කැමරාව දිනු කළා. දැන් අන්තිමට වෙලා තියෙන විද්‍යාඥයින්ට දැන් කැමරාව ඊට වැඩි දිනු කරන්න බෑ. දැන් අවසානට ෆොටෝ එක ගැහුවාම මොකුත් නැහැ. හිස්. අර ඇටසැකිල්ල ස්ට්‍රේ එක පේන කෙනකන් කැමරාව හැදුවා. ඊට පස්සේ දිනු කරාට පස්සේ මොකුත් නැහැ. ඊට පස්සේ කැමරාවක් හදන්න බෑ. හිස්. දෝක කියන්නත් බෑ ලෝකෙට. ඒ හදපු විද්‍යාඥයාට ලෝකෙට කියන්න බෑ මේ ලෝකෙ හිස් කියලා. හැබැයි එයා අවබෝධ කළා. එයා භෞතිකව එයා දැක්කා ලෝකෙ හිස් කියලා. ඔය විද්‍යාඥයින් මේ මත ප්‍රකාශ කරනවා. ඔබ හොඳට මේ විද්‍යාඥයින්ගේ පරේක්ෂණ හොඳට මේව බලනවා නම් ඔබට තේරෙයි මේ නූතන විද්‍යාඥයෝ නැවත පෙන්වනවා මේ ලෝකෙ හිස් කියලා. ශක්තිය විතරයි තියෙන්නේ කියලා. නමුත් ඒව එළියට කියන්න බෑ. එයා අවබෝධ කරගන්නවා මේ ලෝකෙ හිස් කියලා. ඉතින් එයා කියනවා මේ සේරම බොරු. මෙහෙම දේවල් නෑ. මේ ලෝකේ තියෙන්නේ මෙහෙම හිස් ස්වභාවයක්. ශක්ති ස්වභාවයක් විතරයි. ඒ ඕකම තමයි බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2500කට කලින් කියන්නේ. මේ ලෝකේ තියෙන්නේ ශක්ති ස්වභාවය කියලා. මේ ලෝකේ හිස්. ඔය ඔක්කොම නේන මනසින් හදාගත්ත දෘෂ්ටි. මේවා ඔක්කොම මේ ගිනි කූරක් ගැව්වහම ඔය ඕන දෙයක් පත්තු වෙලා යන්නේ ඒකයි. ඔක මොකුත් නැහැ අන්තිමට. ශක්තිය විතරයි. ඕක අපි කිව්වට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මනස හරි බොළඳයි. බාලයි. අපිට හම්බෙලා තියෙන මැෂින් එක බාලයි. අපි හිතනවා හරි දියුණුයි කියලා. ඒ වුණාට ඔක හරි බාලයි. ඔකට ඔය දියුණු තැන අල්ලගන්න අමාරුයි. අපි හිතන් ඉන්නේ අපි හරි දියුණුයි කියලා. අපි නොදියුණු කම්මයි අපි නොදන්න කම. ඒක නිසාම අපි හිතනවා මේ එළියේ මේවත් තියෙනවා. හැම පදාර්ථයක්ම තියෙනවා. මට අල්ලන්නත් පුළුවන්. අපිට පේනවත් එක්කලා. ඉතින් අපි හිතනවා ඒ ඉතින් මේ බොහොම අර නිකන් අර බොළඳ මනසට හොඳයි. චූන් වෙවි ඊටතේ. අන්තිමට පත්තු වෙලා යනකන් දන්නේ නැහැ කොයි වෙලාව හරි එයාට කෙලුණා තමයි එයා දන්නේ මමත් නැහැ කියලා. එතකන් ඉන්නව චූන් වෙවි. බොළඳ මනසට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ දියුණු මනසකට තමයි මේ පරම සත්‍ය අවබෝධ වෙන්නේ. මේක ඊටාම ගැඹීරයි දියුණු මනසකට තමයි අහුවෙන්නේ. ඉතින් මේ කියන තැනත් ක්‍රියාසිතේ ක්‍රියාවලියත් මේ මනසේ සිතුවිලි වලින් මිදුණු තැනයි තියෙන්නේ. හරිනේ. චේතනාව නැති වෙනවනේ නාම රූප දෙකක් ගැට ගැහෙනවනේ චේතනාවක් හැදෙන්නේ. සිතුවිලි නැති වෙනවා මෙතන. ක්‍රියාසිත එනකොට. නෑ සිතුවිලි නෑ. වචන නෑ කතා කරන්නේ. වචන එන්න සිතුවිලි ඕන. සිතුවිලි නැත්තම් වචනත් නෑ. දැන් ගොළුෙක් වෙනවා කෙලින්ම. කතා කරගන්න බෑ, කියා ගන්න බෑ. ඒකයි කියන්නේ මේ බය ඥාන මේක අවබෝධ වෙනකොට මහා ඇඟ හිරි වැටිලා යන ඇඟේ රෝම කූප මේ නිකන් ඇඟ සම්පූර්ණයෙන්ම මේක අවබෝධ වෙන කෙනාට දැනෙනවා මේ ලොකු වෙනසක් යාට දරා ගන්නත් බැරි එක. මොකද ලෝකේ සේරම හිස් ස්වභාවය යාට දැනෙන්න ගන්නවා. එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාගේ මුළු ඇඟේම ධාතු ස්වභාවවල ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඇඟේ නිකන් අමුතු ක්‍රෝම කූප කෙලින් වෙලා නිකන් බය වෙලා වගේ එයාට හිතා ගන්න බෑ. එයාට ඒක ප්‍රත්‍යක්ෂතාවයේ පළවෙනි අවස්ථාව ඒ දැනෙන අවස්ථාව අර සෝවාන් ඥාන මාර්ග ඥානය වගේ තමයි. ඒක පෙන්වන්න පුළුවන් ඒ විදිහට ඒ වගේ මේ බීතියක් බයක් එයාගේ හිතට දැනෙන චකිතයක්. ඒකයි අර දස ඥානවල පෙන්වන්නේ උද්‍යව ඥාන, බය ඥාන, බයතු ප ဋ ාණ ඥාන කියලා. ඔය නැති වේ දැන් අපි හැමතිස්සෙම සමුදේනේ දැක දැක ඉන්නේ නැති වෙන එක දැක දැක ඉන්නවා. නැති වෙන එක අපිට හුරු නැහැ. නැති වෙන එක දකින්න ගත්තාම දිගටම නැති වෙනවා පේනවා. අවසානයේ අර වය ඥානය වෙනවා. වය ඥානය ඇවිල්ලා බයතු ප ဋ ාණ ඥානය එන්නේ ඒකයි ඔය කියන්නේ. මහා බීතියක් ඇති වෙනවා. ඊට පස්සේ මුඤ්ඤුතු කම්මස්ථාන ඥානය එන්නේ ආදීනවානුපස්සන ඥානෙත් එක්ක. ඒ කියන්නේ මේක ආදීනව පේන්න ගන්නවා. මේක බොරුවක්. මේ ලෝකේ බොරුවක් කියලා පේනවා. එතකොට මොකද වෙන්නේ? එයා ආයියාට කවදාද කියන්න පුළුවන්ද නෑ ඔක බොරුවක් නෙමෙයි ඇත්ත කියලා. කිව්වට වැඩක් නෑ. යාට තේරෙනවා මේක බොරු කියලා.
නිකන් කටින් කවුරු කිව්වට වැඩක් නැහැ. මොකද එයාට දැන් පේන්න ගන්නවා. යකෝ මේක ඇත්ත මේක බොරු. මේ ලෝකේ බොරුවක්. එයාට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙනකොට බොරුවක් තුල කොහොමද ජීවත් වෙන්නේ? එයාට ජීවත් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න මුඤ්ඤුතු කම්මිතානන් මේක දැන් එයා හිස ගිනි ගත්තාසේ බුදුන් වහන්සේ ඒ උපමාව ගන්නවා. බුදුන් වහන්සේ කියනවා හිස ගිනි ගත්තාසේ දඟලනවා මේකෙන් මිදෙන්න. මේ ලෝකේ මේ ඇත්ත දැක්කට පස්සේ එයාට දැනෙන ස්වභාවය තමයි මේ බුදුන් වහන්සේ උපමාවෙන් පෙන්නන්නේ. මේක මේ ධර්මයේ දැක්ක කෙනා මේ ධහම දැක්ක කෙනා හිස ගිනි ගත්තාසේ හැසිරෙනවා කියනවා. මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කරන හොයනවා. ඒක මුඤ්ඤුතු කම්මිතා ඥානෙ එන්නේ. මුඤ්ඤුතු කම්මිතා ඥානෙ කියන්නේ දැන් මේ ලෝකේ ඇත්ත පේනවා. දැන් මෙයාට දිට්ඨි විසුද්ධිය ඇවිල්ලා. දැන් මෙයාට කාංකාර විතරණ විසුද්ධිය මේකේ තියෙනවානේ. මේක දැන් සැකයක් එහෙම චුට්ටක් හරි මෙයාට නැති වෙනවා මේකේ. ඇත්තම කියලා මෙයාට ප්‍රත්‍යක්ෂ වෙන තැනට එනවා. ඉතින් මේ රහත් භාවයේ කරා යන ගමන නිවන් දකින්න ගමන මේකේ අතරමඟ කතාව මේ කතා කරන්නේ. ඉතින් මෙතන හරිම ගැඹීරයි. මොකද මේක පෘථග්ජන භූමියට ඔරොත්තු දෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් එක්ක මේවා කියන්න ගියොත් මේ මිනිස්සයා සමහර විට කේන්ද කියලා පොල්ලක් අරගෙන එන්නත් පුළුවන්. මොකද මේකේ අවසානයේ මොකෙක්වත් නැහැනේ. මිනිස්සෙක් කියලා කෙනෙක් නැහැ. සතෙක් කියලා කෙනෙක් නැහැ. අවසානයේ මේ ওই ඉරයි හඳයි කියලා ඔක්කොම මානසිකාර වෙලා ඒවත් නැහැ. අන්තිමටම මුකුත් නැහැ. ඔක්කොම මේ දෙවියෙක් කියලා මේ එහෙම මිනිස්සෙක් කියලා ඒ වගේ පුජ්‍යල ආත්ම කතා නැහැ. ශක්ති ස්වභාව විතරයි තියෙන්නේ. ඒක කියන්න බෑ. ඔක මිනිස්සෙකුට කිව්වොත් ඒ මිනිස්සයාට දරා ගන්න බෑ. ඒක දරා ගන්න බෑ. සාමාන්‍ය මේකේ එන්න ඕනි ඒ ටිකෙන් ටික ක්‍රමානුකූලව ඒ ධර්මයේ ටික යාට වැඩි එනකොට යාට තේරෙනවා මේ පිම්පව් කියලා දෙයක් නෑ. ඔක්කොම බොරු කියලා. ඔක්කොම බොරු පුඤ්ඤ පාප පහිනස්ස කියලා බුදුන් වහන්සේම දේශනා කරන සූත්‍රවල ඒකයි. මේක ලෝකෝත්තර භූමිය හැබැයි. ලෝකෝත්තර කියන්නේ මේ ලෝකෙ නෙමෙයි. දැන් මෙයා ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. මේක කියන්නේ මේක දේව ලෝකේ, බ්‍රහ්ම ලෝකෙත් රූප ලෝකේ, අරූප ලෝකේ එහාට යනවා දැන්. මේ හිත ඇතුලේ නැහැ මනුස්ස ස්වභාවය. දැන් මෙයාගේ හිත ඇතුලේ තියෙන දේව ස්වභාවය. මෙයාගේ හිත ඇතුලේ දැන් මනුස්ස ස්වභාවය නෑ. මෙයා දිව්‍ය ස්වභාවයටපත් වෙලා ඉන්නේ. සුද්ධාත්මය වෙන්නයි යන්නේ දැන්. ඇයි ඒක කෙලෙස් නැති වෙනවා කියන්නේ කෙලිම සුද්ධාත්මෙන්. ප්‍රභාස්වරං චිත්තානි. එතකොට මෙයා සුද්ධාත්මේ බවට යන්නේ. දැන් මේ පැත්තටනේ මෙයා ගලන්නේ. ඇයි මේ බාහිර දෙයක් තියෙන්න එපා කෙලෙස් හට ගන්න. දැන් පිනක් කරගන්නත් පූජා කරන්නත් වස්තුවක් එපා. දැන් රූපයක් නැත්නම් වස්තුවක් නැහැනේ. දැන් කොහොමද පව් කරන්නේ? හොරකම් කරන්න දෙයක් නැහැනේ. දැන් පව් කරන්න දෙයක්වත් නැහැ, පින් කරන්න දෙයක්වත් නැහැ, දෙයක් නැහැ. දැන් සියල්ලගෙම මිදුණා කියන්නේ දැන් පින් පව් කියලා දෙවලුත් නැහැ. ආත්මීය සිතුවිලි ඔය කතා කරපු වචන සම්මුති සේරම හිස් වෙනවා, බොරු වෙනවා. පොන්චි කාලේ ඉඳන් ඔය සමාජයේ තියලා ඔය උගන්නපුවා ඉගෙන ගත්තේවා ඩිග්‍රී ගහපුවා අරවා මේවා සේරම ඔය කියපු ඒ ඔක්කොම බැච් පිටින් ගැලවිලා විසික් වෙනවා. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම සංඛාර වෙනවා. ඔක්කොම බොරුවක් වෙනවා. ඔක්කොම බොරුවක් වෙනවා. මේ ආධ්‍යාත්මික කතාව මහා ගැඹීරයි. ඒකයි මේ මුනිවරයෙක්ගේ ස්වභාවය මම මෙතනදී එන්නේ. මෙතනදී මේ ලෝකෝත්තර ස්වභාවයටපත් වෙනවා. ඒ තුල මිනිස්සු නැහැ. කෙනෙක් නැහැ. මැරෙන කෙනෙක් දැන් ඉතුරු වෙන්නේ නැහැ. දැන් යා කෑලි කෑලි කපලා ගියා තිනාවේ ඉඳි. දැන් ඒ ස්වභාවය තුල වෙනස් ස්වභාවයක් තියෙනවා. පුජ්‍යලේ කයාට පේන්නේ නැතිකොට යා මරණයක්වත් එයාට නැහැ. ඉපදීමකුත් නැහැ, මරණයකුත් නැහැ. දැන් මේ කියන තැන පන පිටින් දිව්‍ය ස්වභාවයනේ. පන පිටින් මෙයා ඉන්නේ බ්‍රහ්ම ස්වභාවයෙන් බ්‍රහ්ම ලෝකෙනේ මෙයා ඉන්නේ. අරූපෙත් සමතික්‍රමණය වෙලානේ. මෙයා ඇත්තටම සුද්ධාත්මේ ඉන්නේ. මෙයා මනුස්ස ලෝකේ නෙමෙයි ඉන්නේ. මෙයා කවදාවත් ආයේ මේ සත්ත්ව ලෝකේ මනුස්ස ලෝකේ උපදින්නේ නැහැ. ශක්ති ශුන්‍යත්වයේ කරා මෙයා යනවා. කෙනෙක් නැහැ දැන්. සබදාම විතරයි. මේ ක්‍රියාසිත ගැන කතා කරනකොට කොයිතරම් ගැඹුරක් තියෙනවද ඔබ හිතන්න. ඇත්ත දැකීම සද්ධානුසාරී වීමයි. මෙලෙස ඇත්ත දැන ගැනීමම ධම්මානුසාරී වීමයි. ඇත්තටම
මෙහෙම කිව්වට ඔබට මේ කියන කාරණේ තේරුම් ගැනීම සුකර නෑ. ඊටාම අසීරුයි. මේ කාරණාව ඇත්තටම තේරුනොත් තමයි පුදුමේ. ඒතරම්ම සියුම් ගැඹුරු කාරණාවක් මේ ඔබට ඉදිරිපත් කරන්න. මේක කියන්න ලේසි, තේරුම් ගැනීම ඊටාම අසීරුයි. කියන කෙනාව ගල් ගහලා හරි මේ සමාජයේ පුළුවන් නම් මරලා දායි. ඇයි ඒ? ඔවුන්ගේ සම්මුති සේරම ඔවුන් ඉතින් ඉන්න දේ නෙමෙයි මේ කියන්නේ. සියල්ල බිඳ වැටෙනවා. සියලු ආගම්, සියලුම අදහැලි විශ්වාස ඒවා මේවා සේරම එතනින් ඉවරයි. ඔය අපි දකිනවා ගොඩක් මේ සමාජය තුළ අපි දකිනවා මේ தત્ත්වයේ ප්‍රකාශ කරන ගොඩාක් අය මේ ඇවිල්ලා හැබැයි මේ ලෝකේ අභිබවා ගිය ඒ උතුම්ම අවස්ථාව තමයි මේ. මිනිස්සුන්ට දරා ගන්න බැරි කමයි තියෙන්නේ. අනිත් එක මිනිස්සු හිතන් ඉන්නේ මරණයට පස්සේ යන එකක් ගැන. දෘෂ්ටියක් තියෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ මුලාවක. ඒගොල්ලන්ට හිතා ගන්න බැරි හින්දා බොළඳ විදියට හිතනවා මේ මැරිලා යනවා කියලා. එහෙම එකක් නැහැ. ඇත්තටම එහෙම එකක් නැහැ. ඉන්නකොටමයි මේ දේ වෙන්නේ. ඒකයි සාන්දිටිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චුප්පන්නං චේ ධම්මා කියලා මේක සාන්දිටික අකාලික ඒහිපස්සික ඕපනයික. ඒකයි බුදුන් වහන්සේ මේ වචන පාවිච්චි කරන්නේ. මේක ගාතාවක් නෙමෙයි. අපි දකිනවා දැන් ගාතාවක් විදිහට මේක මතුරු ඉන්නවා. මතුරු හිටියයි කියලා නම් ඕක කවදාවත් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න ඕනි. සාන්දිටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ මේ කියන්නේ ඒහිපස්සිකෝ කියන්නේ ඕපනයිකෝ කියන්නේ ඔබටත් ඇවිල්ලා බලන්න කියන එක. ඔබට ප්‍රත්‍යක්ෂ නම් විතරක් ඔබ මේක පිළිගන්න. නැත්නම් මේක අත්හැරලා දාන්න. මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැමෝටම එන්න ඒව බලව කියලා කියන්නේ. මේකේ රහසක් නැහැ. මේකේ විඥා මැජික් මුකුත් නැහැ. මේ ජීවමානෝ මේ මොහොතේම ඔබ දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. ඔබ සදා අමරණීයත්වයටපත් වෙනවා. ඔබ මේ පුජ්‍යල භාවයෙන් මේ ලෝකයෙන් මිදෙනවා. ඔබ මේ ලෝකයෙන් මිදෙනවා. ඔබ මෙතරිනුත් මිදෙනවා. ඔබ එතරිනුත් මිදෙනවා. නිවන් දකින්නේ මෙලොවෙනුත් මිදිලා එළවනුත් මිදුණු කෙනා. ලෝකෝත්තර භූමිය කියන්නේ ලෞකික භූමිය නෙමෙයි. අපි මේ ජීවත් වෙන කන බොන දුක් විඳින සැප විඳින භූමිය නෙමෙයි. ඊට එහා ලෞතුරු සෝය කියන එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. මිනිස්සු විඳින්නේ බාල සුවයක්. ඔය සල්ලි වලින්, ඇඳුම් වලින්, බඩු මුට්ටු වලින් හොයන සුවය බොහොම බොළඳයි. නමුත් මේ ලෞතුරු සුවය සදාතනිකයි. ලෞතුරු සුවේ කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ. නමුත් මේ ලෞකික සුවේ තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැහැ. ලෞතුරු සුවේ එහෙම එකක් නෙමෙයි. ඔබේ සිත මේ ලෝකයෙන් මිදෙනකොට ඒ ලෞතුරු සුවේ ඔබට දැනෙන්න ගන්නවා. ඒ ප්‍රභාස්වර සිත ප්‍රභාස්වරං චිත්තං ඒ සුද්ධාත්මය කියන එක ඔය මොන වචනේ කතා කරත් ලෞතුරු සුවේ කිව්වත් මේ එකම දේ කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැනයි මේ සම්මුති ලෝකයෙන් මිදුණු තැනයි සත්‍ය දකින්න කෙනාටයි හැබැයි මේක හම්බ වෙන්නේ. මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරන්න ඕනේ. පරම සත්‍ය අවබෝධ කරගත්තාමයි ඒ කෙනාට මේ ලෝකේ මොකද්ද කියලා ඇත්ත පේන්න ගන්නවා. මේක බොරුවක්. මායාවක්. ඒක අවබෝධ කරපු කෙනා ලෝකෝත්තර ස්වභාවයටපත් වෙනවා. ඇත්තටම අපි කියපු දේද ඔබට තේරුණේ කියන්න අපි දන්නේ නැහැ. අපි කියපු දේද ඔබ තේරුම් ගත්තේ කියලා කියන්නත් අපි දන්නේ අපි පොඩි උදාහරණ කීපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා මේ ක්‍රියාසිත පෙන්වන්න. අපි යම්කිසි පුංචි උත්සාහයක් කරනවා ඔබට ප්‍රායෝගික පැත්තෙන් මේ ක්‍රියාසිත පොඩ්ඩක් පෙන්වන්න. අපි බලමු. අපි අර කලින් කියපු උදාහරණ පොඩ්ඩක් ගමු. අපි හිතමු ඔබට වතුර 30ක් එනවා කියලා. දැන් මේ වතුර 30 කියන්නේ චේතනාවක්. මනෝ විඥාණයටයි එතකොට මේ සිතටයි පහළ වුනේ. 30යි. මනෝ විඥාණය දැන් පණිවිඩය දෙනවා ආයතන වලට. චක්කු විඥාණය කියන්නේ ඇස. චක්කු විඥාණයට එනවා හැඩතලේ.
ගලපලා බලනවා මනෝවිඤ්ඤාණය. ටිකක් දුරින් තියෙනවා කරාමයක්. ඒ හැඩතලයේ මනෝවිඤ්ඤාණයෙන් හඳුන ගන්නවා. ආය හැඩතලය අනුව චක්කු විඤ්ඤාණය කැමරාව වගේ දැන් මේක ඇහැ කැමරාව වගේ බලනවා. දැන් ඇහැට පේන්නේ වර්ණ ටිකක්, පාට ටිකක් කැමරාවට අහු වෙනවා. දැන් මනෝවිඤ්ඤාණයෙන් තීරණය කරනවා ඕක ඔතන වතුර තියෙනවා කියලා. ඒ හැඩතලේ. පෙර මතකයෙන් ගලපලා බලනවා. දැන් කාය විඤ්ඤාණයට ඊට පස්සේ මනෝවිඤ්ඤාණය සිග්නල් එක දෙනවා යන්න ඕනි කියලා. ඊට පස්සේ කාය විඤ්ඤාණය කය වැඩ කරනවා. මනෝවිඤ්ඤාණය පණිවිඩය අනුව කාය විඤ්ඤාණය දැන් වාඩි වෙච්ච තැනින් නැගිටලා කය ඔසවලා කෙලින් කරලා දැන් පාද ඔසවනවා තබනවා කකුලට දැනෙනවා තද ගතිය ඔක්කොම මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන් මේ ටික ඔක්කොම හැන්ඩල් කරන්නේ. අර මේක ඇවිල්ලා රොබෝ ශරීරයක්. මේ රොබෝ ශරීරයක් විදිහට මේක වැඩ කරන්නේ. මේක CPU එක තමයි මෙමරි කෝඩ් එක තමයි මනෝවිඤ්ඤාණය. දැන් මේ විදිහට තමයි රොබෝ යන්නේ. ওই විදිහටම තමයි ඔබේ ශරීරය වැඩ කරන්නේ. ඔබ හිතන්නේ ඔබ යනවා කියලා නෑ මේකේ හොඳට හිතලා බලුවොත් ඔබට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් කකුලට දැනෙනවා තද ගතිය. ඕක මනසින් ඊට පස්සේ මනෝවිඤ්ඤාණයට සිග්නල් එනවා. දැන් යනවා කියලා මනෝවිඤ්ඤාණයට දැනෙනවා. කාය විඤ්ඤාණය ඊට පස්සේ මෙහෙම උස්සවනවා කකුල තබනවා. දැන් මෙහෙම දැන් මනෝවිඤ්ඤාණය දැනගන්නවා දැන් හරි. චක්කු විඤ්ඤාණය දැන් පාට ටික හැඩතලයේ කරාමේ ගාව කරාමේ ළඟට ආපු බව මනෝවිඤ්ඤාණයෙන් නිගමනය කරනවා. ඊට පස්සේ කරාමේ අරින්න ඕන කියලා මනෝවිඤ්ඤාණයෙන් ආයේ කාය විඤ්ඤාණයට සිග්නල් එක දෙනවා. දැන් ඊට පස්සේ අත දිගු කරලා කාය විඤ්ඤාණය මේක කරකවනවා. ඊට පස්සේ ආයේ මනෝවිඤ්ඤාණයෙන් මේක දැන් වතුර කටර දාන්න ඕනි කියලා කයෙන් ඊට පස්සේ වතුර දානවා. ඊට පස්සේ ආයේ දිවට කටර දානකොට ඔන්න සීතල ගතියක් ඔක පොඩි ඒ උණුසුම සීතල දැනෙනවා. ඊට පස්සේ ආයේ ඔන්නම සද්දයක් එනවා ගොජ ගොජ ගාලා ඒක සෝත විඤ්ඤාණයෙන් දෙනවා කණෙන්. ඊට පස්සේ ආයේ කැමරාවෙන් ඊට පස්සේ ආයේ මේක පෙන්නනවා රූපේ වතුර දැන් ඇති මනෝවිඤ්ඤාණයට දැන් ඇඟ ඇතුලෙන් දෙනවා දැන් තේජෝ ධාතුවේ මේක පිරීලා වගේ. දැන් ඊට පස්සේ මනෝවිඤ්ඤාණයෙන් දෙනවා සිග්නල් එකක් ආයේ කාය විඤ්ඤාණයට මේක වහන්න. දැන් කාය විඤ්ඤාණය ආයේ මේ රොබෝ වගේ මේක. මේ ක්‍රියාවලියක මනෝවිඤ්ඤාණය ආයේ අර හાર્ඩ් ඩිස්ක් එක වගේ මෙමරි කෝඩ් එක වගේ මේක පෙර මතකයේ ඒවා ඔක්කොම බලලා ඊට පස්සේ ආයේ හිටපු තැනට කාය විඤ්ඤාණය ගෙනහැලා ආයේ වාඩි කරනවා චක්කු විඤ්ඤාණය හරහා මේ ටික දර්ශනය කළා. දැන් ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කවුද දැන් වතුර බිව්වේ? දැන් මනෝවිඤ්ඤාණයට සිතට පුළුවන් ද වතුර බොන්න? වතුර ටික දැන් මේ කටට. ඒක ගියා ආමාශයට බඩවැල හරහා. ආයි ඒක කොයි වෙලාව හරි පිටිපස්සෙන් ගිහිල්ලා එළියට යයි. දැන් කවුද වතුර බිව්වේ? මනෝවිඤ්ඤාණයට කවදාවත් වතුර බොන්න බෑ. ඔබේ සිතට කවදාවත් වතුර බොන්න බෑ. ඔබ කවදාවත් ඔය සිත වතුර බීලා නැහැ. ඔය වතුර දාලා තියෙන්නේ කටට. කටට දාන එක කවදාවත් සිතට වතුර බොන්න බෑ බව දැන් ඔබට මේ උදාහරණයෙන්ම පේනවා. මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හිත වෙනයි, කය වෙනයි. ওই දෙක වෙන් කරන්නයි මේ උදාහරණය පෙන්නන්නේ. හිත වෙනයි, කය වෙනයි. හිතට කවදාවත් බෑ දරුවෙක් අල්ලන්න. හිතට පුළුවන් ද දැන් අතින් දරුවා ඇල්ලුවා තද ගතියක් දැනනවා අතට. ඒ කාය විඤ්ඤාණය. දැන් ඔක හිතට පුළුවන් ද දරුවා අල්ලන්න. ඔබේ හිතට කවදාවත් දරුවා අල්ලන්නත් බෑ. ඔබේ හිතට කවදාවත් ඔය වතුර බොන්නත් බෑ. ඔබේ හිතට කවදාවත් කෑම කන්නත් බෑ. ඔබේ හිතට කවදාවත් ඇඳුම් අඳින්නත් බෑ. ඔබේ හිතට කවදාවත් ඔය කිසි දෙයක් කරන්න බෑ. ඔය හිත ඒකයි බාහිරට එන්න බෑ කියන්නේ. සිත මොකද්ද? කය මොකද්ද? දැන් නාම රූප දෙකක් ඔබට වෙන් වෙනවා. කය වෙනයි, සිත වෙනයි. මේක හොඳට දකින්න ඕනේ. මේ මනෝවිඤ්ඤාණයට කවදාවත් ඒකයි කිව්වේ මනසට අරමුණු වෙන්නේ ධම්ම විතරයි. මනසට බාහිර අරමුණු වෙන්නේ නැහැ. මනසට එන්නේ සංඥා ටිකක්. අර සිග්නල් එන්නේ. ඔබ දන්නවා රිමෝට් එකෙන් වැඩ කරන්නේ. වා සෙල්ලම් බඩු. අනිත් වගේ සිග්නල් එනවා. සිග්නල් රේඩාර් එනවා එච්චරයි. මනෝවිඤ්ඤාණයට සිග්නල් එන්නේ මේක ශක්ති ස්වභාවයක් තියෙන. මේ ශක්ති ස්වභාවය අවබෝධ කරන එක ලේසි නෑ. ඒ වෙනුවෙන් තමයි
හොඳට මේක පීර බැලුවම තමයි තේරෙන්නේ මේ මැෂින් එක මොකක්ද කියලා. එතකොට තමයි තේරෙන්නේ මේක ඇතුලේ හිතකුත් නැහැ. මේක ඇතුලේ අන්තිමටම පුදුම හිතෙනවා මේක ඇහුවාම. මේක හරියටම මේක තේරුම් ගත්තාම කෙනෙකුට ඒක අදාහ ගන්න බැරි වෙනවා. ඒ කෙනා ඒකයි මේ ඇඟ හිරිපොලා යනවා කියන්නේ. කොහෙද මේ හිතක් තිබ්බේ කියලා. ඔය බුදුහාමුදුරුවෝ කියනවානේ දෙතිස් මහා කුණප වලට මේක අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තතෝ මන්සන් නහරු අට්ටි මිජ්ජා වක්කං හදයන් යක්කං කියලා කිලෝ මේ විදිහට කඩලා ඇඟේ කෑලි කඩලා 32කට බෙදනවා. නහර ස්නායු බඩවැල් පිත ලොං සෙම හොටු ඔක්කොම බෙදනවා. බෙදලා අහනවා දැන් ওই හිත කොහෙද තියෙන්නේ කියලා. අදටත් විද්‍යාඥයන්ටත් හොයාගන්න බෑ හිත කොහෙද තියෙන්නේ කියලා. අද සමහර වෙලාවට ওই ගවඝාතකාගාරවල එහෙම බෙල්ල කැපුවත් හරක දුවනවා. ඔළුවේ නෙමෙයි හිත තියෙන්නේ. ඉතින් හිතා ගන්න බෑ. දැන් අද නූතන වෛද්‍යවරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි හෘද වස්තුවක් දානවා පිටින් ඔපරේට් කරනවා. ඩොනේට් කරනවා. දැන් හෘද වස්තුවේ හිත තියෙනවා කියලා හිතාගෙන හිටියා. දැන් හෘද වස්තුවක් දාන ගත්තට පස්සේ කල්පනා කරනවා යකෝ දැන් හිත හෘද වස්තුවේ නම් තියෙන්නේ. ඒක දැම්මට පස්සේ වෙනින් හිතන්නේ තියෙනවා. දැන් හෘද වස්තුවේත් නෙමෙයි හිත තියෙන්නේ. ඔබ දැකලා තියෙනවානේ ආදරවන්තයෝ අදහස් සෝමාන කරනකොට මේ හાર્ට් එකනේ අඳින්නේ. අය හිත තියෙන හදවතේ කියලා හිතන්නේ. හදවතේ ඇති හිතක් නැහැ. ඔතන හිතක් නැහැ. දැන් හිත කොහෙද තියෙන්නේ? මොලෙත් නැහැ. බෙල්ල කැපුවත් යට ටික වැඩ කරනවා. දැන් හිත කොහෙද තියෙන්නේ? මෙන්න මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හේතුඵල දහම්. හෞත්තා සම්භූතං උත්තානම් භවිස්සති කිය. යේ ධම්මා හේතුප්පගවා තේසං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල දහමක් දේශනා කරනවා. මේ කියන්නේ මොකද්ද? ආලෝකයේ ඇත්නම් ඔබට පෙනීමක් තියෙනවා. හැබැයි ආලෝකේ නැත්තම් ඔබට පේන්නේ නැහැ. දැන් හිත තියෙන්නේ ඇඟේ නෙමෙයි එළියේ. එළියෙත් නෙමෙයි ඇඟෙත් නෙමෙයි. හොඳට බලන්න. හිත තියෙන්නේ කොහෙද කියලා? දැන් පේනවා කියන්නේ හිත. දැන් ඔබට පේනවා කියන්නේ හිත. දැන් හිත කියන්නේ දැන් ඔය පේනවා කියන්නේ හිතක්නේ. දැන් පේන්නේ ආලෝකයක් නැත්තම්. දැන් හිත එතකොට ප්‍රසාදේ කියන එක දැන් ඔබ බලන්න හිරු එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා. අපි ඔකට කියනවා ස්පාර්ක් වෙනවා වගේ අර නිකන් ටක් ගාලා හිරු එළියට කණ්ණාඩිය ඇහුවාම ප්‍රතිබිම්බයක් වැටෙනවානේ. දැන් මේකම තමයි ආලෝකයක් වැටුනහම අපේ කාචේ අක්ෂිකාචේ ප්‍රසාදවත් වෙනවා. කළු ඉංගිරියා. දැන් ඒකට කියනවා අපි පේනවා කියලා. කැමරාව ෆොටෝ එක ගන්නවා කැමරාව. දැන් එතකොට මේකට පේනවද එළිය ආලෝකයක් නැතුව? බාහිර එළියේ ආලෝකයේ නිසයි පෙනීම ඇති වෙන්නේ. එහෙමනම් ආලෝකේ නැත්තම් පෙනීම නැහැ. මේ විදියමයි කන. මේක එක ආයතනයක් අපි බලමු මේ ద్వාර පහෙන් ආලෝකේ නැත්තම් පෙනීම නැහැ. එහෙමනම් මේ හිත කියන එක ආලෝකයට සම්බන්ධයි. එළියට සම්බන්ධයි. හිත තියෙන්නේ එළියෙත් නෙමෙයි ඇතුළෙත් නෙමෙයි. ඔබෙන් පිට හිතක් තියනවා කියලා ඔබ කවදා හරි විශ්වාස කරලා තියෙනවද? ඔය ශරීරයෙන් පිට හිත තියනවා කියලා. ඔබ කවදා හරි විශ්වාස කරලා තියෙනවද ඔක? ඔබේ ඔය හිත තියෙන ඔබේ ශරීරය ඇතුලේ නෙමෙයි කියලා ඔබ විශ්වාස කරලා තියෙනවද? ඔබ විශ්වාස කරනවද ඒක? ඔබේ හිත තියෙන්නේ ඔබේ ශරීරයේ ඇතුලෙත් නෙමෙයි එළියෙත් නෙමෙයි. ඒකයි බුදුන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරා. යේ ධම්මා හේතුප්පගවා තේසං හේතුන් තථාගතෝ. ඔය හිත තියෙන්නේ ඇතුලේ නෙමෙයි. දැන් ඔබ කල්පනා කරයි ඒක වෙන්න කොහොමද? ඒක වෙන්න බෑනේ මේ මම එපා හිතන්න මේ එළියෙන් කොහොමද හිතන්නේ? මම එපා හිතන්නේ. ඔබ දැන් කලබල වෙයි හරියට නිකන් අර භූමි තෙල් ගෑවිච්ච ගැරන්ඩියෙක් වගේ. ඒ තරම් බොළඳයි ඔය මොලේ. ඔය මොලේට මේක තේරෙන්නේ නැහැ.
ධර්මයේ කියනවා ධර්මයේ කියන්නේ සබහා ධර්මයටයි. ධර්මයේ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ අන්තිමට. මේ බුදුන් වහන්සේ කියලා පුජ්‍යලයකුත් නැහැ. බුද්ධ කියන්නේ මේ සබහා ධර්මයේ න්‍යායට. සබහා ධාමේ හිතින් මිදුණු තැන, සිතුවිලි වලින් නැති තැන මෙතන හම්බ වෙනවා තැනක් අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි කතා කරන්නේ දැන් අපි ලෝකෝත්තර භූමියේනේ. අපි දැන් කතා කරන්නේ අරූපේ බ්‍රහ්ම භූමිය සුද්ධාත්මය තුල කතා කරන්නේ. අපි දැන් කතා කරන්නේ ප්‍රභාස්වරං චිත්ත. දැන් පුජ්‍යලයක් නෙමෙයි මේ කතා කරන්නේ මේ ගැඹුරුම තැන කතා කරන්නේ. ක්‍රියාසිත. ක්‍රියාවලිය හොයන්නේ දැන්. සිත කොහෙද තියෙන්නේ දැන් හොයන්නේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය මොකද්ද කියලා. දැන් ක්‍රියාවලිය මොකද්ද කියලා හොයන්නේ ක්‍රියාසිත අවබෝධ කරගෙන. එතනට යන්නේ දැන් මනුස්ස හිත නෑ දැන්. දැන් ඔබ මනුස්ස හිතින් යන්නේ අභිභවාගෙන යනවා දැන්. දැන් සිත බැලුවාම සිත ඇඟ ඇතුලේ නෑ කියනකොටම දැන් ඔබ තාමත් අර පල්ලෙහා බොළඳ තැන නම් ඉන්නේ ඔබට ගැස්සෙනවා දැන්. ඔබ ඇඟ හිරි වැටෙනවා දැන්. මේ ශරීරේ මම ඉන්නවනේ කියලා හිතනවා. ඔය ශරීරේ ඔබ නෑ. ඔබට මේක තේරෙන්නේ නෑ. ඔබට මේක තේරුම් ගන්න හරිම අමාරුයි. ඒක අපි පිළිගන්න. කොහොමද ඒක විශ්වාස කරන්නේ? මේක පෘථග්ජන භූමියේ රැවටිලා ඉන්න මායාවේ ඉන්නකම් මේක තේරෙන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ කියන්නේ සබහා ධර්මයේ කියන එක. සබහා ධර්මයේ අවබෝධ අවසානයේදී ඔබ එන්නේ සබහා ධර්මයට. තාම එතනට ඔබ ආවේ නැහැ. තාම ඔබ ඉන්නේ ප්‍රභාස්වරං චිත්ත. ආත්මීය සිතුවිලි වලින් මිදිලා මිනිස්සයා කියන තැනුත් මිදිලා ඔබ දැන් යනවා සුද්ධාත්මයට. එතන නෑ පුජ්‍යලය. ක්‍රියාවලියක් තියෙනවා. දැන් කෑම කන එක ක්‍රියාවලියක්. වතුර බොන එක ක්‍රියාවලියක්. ගස කෑම කනවා. ගස වතුර බොනවා. ගස හුස්ම ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ගසට වතුර දුන්නේ නැත්නම් ගස මැල වෙනවා. ඔබට වතුර දුන්නේ නැත්නම් ඔබගේ ශරීරයත් මැල වෙනවා. ඔය ක්‍රියාවලිය තියෙන. තාම ඔබ හිත පනවගෙන ඉන්න උතන්ට. ආත්මයක් තියෙනවා කිය. නමුත් ගස පනවන්නේ ආත්මයක් තියෙනවා කිය. ඇත්තටම බැලුවොත් ගසෙත් ආත්මයක් තියෙනවා. ඔබ ඔය කියන විදිහට ගසෙත් ආත්මයක් තියෙනවා. ඔබ ඔක පනවනවා නම් ආත්මයක් කියලා. ඇයි ගසට පනවන්නේ නැත්තේ? ඔබටද වැරදුනේ කාටද වැරදුනේ? ඔබ මවපු කෙනාටද වැරදුනේ? මේ ඔක්කොම බොරු. මේ ලෝකේ පරම සත්‍ය අපි හොයාගන්න ඕනේ. මේ සබහාදාම අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඔබ එනවා සදා අමරණීයත්වයට. ඕක ඔබට මැරිලා නෙමෙයි වෙන්නේ. මේ ආත්මෙදිමයි. මේ ජීවමානව ඉන්නකොට. ඔබ ඒක අවබෝධ කරනකොටම ඔබ එනවා සුද්ධාත්මයට. ඒ අමරණීය ස්ථානට කෙලෙස් නැති කෙලෙස් වලින් මිදුණු තැන තියෙන ඒ උතුම් ස්වභාවයට ලෝකෝත්තර භූමියට ඔබ පුජ්‍යල භාවයෙන් හැබැයි මිදෙන්න ඕනේ. ඔබ මේක තාම දැනුමක් විතරයි. ඔබ තාම දන්නවා විතරයි. ඔබ දැන ගන්නවා විතරයි. ඔබ තාම විශ්වාස කරන්නේ ඔබ ඉන්නේ සැකයක් තුලයි. නමුත් ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න කල් යනවා. යමෙක් මේක ඇහෙනවනම් යමෙක්ට මේක අවබෝධ වෙනවනම් ඒක සබහාදාමේ න්‍යායකටයි සිද්ධ වෙන්නේ. මේ ශක්ති ස්වභාවයක් එක්කලා අපි කටයුතු කරන්නේ. අපි මේ විශ්ව ශක්තිය අඳුර ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි විශ්ව ශක්තියට කොටු වෙලා ඉන්නේ. හිර වෙලා ඉන්නේ. අපි ඒක සමතික්‍රමණය කරන්නයි හදන්නේ. නිවන් දකින්න කියන්නේ ඒකට. ඒ ශක්තිය ශුන්‍ය කරලයි නැවත උප්පත්තිය නැති වෙන්නේ. ඒ තාක් ඔබ මෙරි මෙරි උපදිනවා. ඔබට මේක තාම තේරෙන්නේ නැහැ. කොහොමද මේක ජෙනරේට් වෙන්නේ? අපි මේක හැම පැත්තෙම කතා කරනවා. කොහොමද මේ ශක්තිය උපදින්නේ? කොහොමද මේ ශක්තිය ජෙනරේට් වෙන්නේ? දැන් චුම්බකයක් වුණා ධන ඍණ කියලා තියෙනවා කරකනකොට විද්‍යුතයක් උපදිනවා. ඩයිනමෝ ඒක නෙවෙන්නේ. ඔය විදිහටම විඥාන ශක්තිය සිතුවිලි උපදින්නේ. ওই විදිහට සිතුවිලි ඝනත්වය වැඩි වෙනකොට ඔබට මැරෙන්න බෑ. මැරෙන්න බෑ. ඒ මැරෙන්න බෑ කියන්නේම ඔබ නැවත සකස් වෙන තැනක. ඔබ අමරණීයත්වයටපත් වෙන්නේ නැහැ. ඔබ බයයි කියන්නේ ඔබ මරණයට බයයි කියන්නේ ඔබ ඉන්නේ තාම අමරණීයත්වයට සුදුසු නැති තැනක. හැබැයි ඔබ මේක අවබෝධ වෙනකොට වෙන්නේ ඔබගේ ඔය සේරම නැති වෙලා යනවා. මිනිසෙක් කියලා එක්කෙනෙකුත් නැහැ. මේකේ හිතක් කියලා එක්කෙනෙකුත් නැහැ. මේකේ පුජ්‍යලයකුත් නැහැ. ඔබ ඊට පස්සේ සදා සබහාදාමම තමයි.
ඔබට එහෙම සිතුවිල්ලක් හට ගන්න නැහැ කියන්නේ ඒ සිතුවිල්ලමයි ශක්තිය කියන්නේ. ඒ සිතුවිල්ල සකස් වෙන්න ඕනි ඔබ නැවත උපදින්න. ඒක උපදී ශක්තිය සකස් වෙන්නේ නැහැ කියන්නේ මේ සත්‍යම අවබෝධ වෙච්ච කෙනෙකුට විතරයි ඒක වෙන්නේ. එයා විතරයි සදා අමරණීයත්වයටපත් වෙන්නේ. ඒ කෙනාට පුජ්‍යලයක් නැහැ. ඒ කෙනා සම්පූර්ණ සබදාම් බවටපත් වෙනවා. ඒ තාක් ඒක වෙන්නේ. ඒ තාක් ඒක වෙන්නේ. ඒක ඔබටම ප්‍රත්‍යක්ෂ. ඒක මේක ඥානයක්. කියන්නේ ඥානය කියන්නේ විඥාන නෙමෙයි. විඥාන කියන්නේ ඔය හිත, සිතුවිලි. නාමයේ රූපේ ගැට ගැහිලා විඥානේ හැදෙන්නේ. විඥානය කියන්නේ සිතුවිලි. ඔබ හිතනවා. තාමත් ඔබ විඥානේ තුලනේ ඉන්නේ. තාම ඔබ හිතනවා. මෙහෙම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති, එහෙම වෙන්න විදිහක් නැහැ. ඔබ දැන් ඔබ විචිකිච්ඡාව, සැකේ ඔක්කොම සිතුවිලි. ওই සිතුවිලි කියන්නේ අමරණීයත්වය නෙමෙයි. කවදාවත් සිතුවිලි වල ඉන්න කෙනෙක් අමරණීය වෙන්නේ නැහැ. සුද්ධාත්මයට යන්නේ නැහැ. සබදාමට එහෙම සිතුවිලි නැහැ. එතනට ප්‍රත්‍යක්ෂ වෙන්න කල් යනවා. ධර්මයේ දැනගත්ත කෙනෙක් වුණත් ධර්මය අවබෝධ වෙලා ඒක ධම්මට්ටිච ඥානය වගේ අතුලාන්තයෙන් වැඩෙන්න ගන්නවා. හැම දකින හැම අරමුණක්ම ගලපන්න ගන්නවා. එතකොට විචිකිච්ඡාව ටික ටික නැති වෙනවා සැකේ. ඊට පස්සේ ඔබ සදා අමරණීයත් ස්වභාවයටපත් වෙනවා. සුද්ධාත්මේ කරා යනවා. ඒ තුල තමයි ඔබට ප්‍රභාස්වරං චිත්තං එන්නේ. අර කෙලෙස් හට ගන්න හේතු නැහැ. කෙලෙස් හට ගන්න දෙයක් ඕනි බාහිර හැමතිස්සෙම. කෙනෙක් ඉන්න ඕනි. කෙනා මිදෙනවා සිතුවිලි නැති වෙනකොට. සිතුවිලි වල සත්‍ය දැකලායි මිදෙන්නේ. සිතුවිලි නැති කරන්න බෑ. මේක අවබෝධ ඥානයක්. සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නේ. හොඳට එන්නේ හරියටම ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන මේ සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරගෙන මේ පරම සත්‍ය ලෝකෙට හෙළි කරේ නැත. අතන කිසි කෙනෙකුට මේක එහෙම ලේසියෙන් අවබෝධ කරන්න බෑ. මේක හරිම ගැඹුරුයි. මේ සබහාදහම අවබෝධ කරන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේක සබහාදහමම අවබෝධ කරගත්ත කෙනෙක්ට විතරයි මේ විදිහට කියන්නත් බෑ නැත්තම්. කියන්න බෑ. පොත්වල හොයන්න බෑ. පොත්වල තියෙන එක එක්කෙනාගේ ඔලුවට එනේවත් එක්ක දාලා එකතු කරලා ඒක කවලම් කරලා ලියලා තියෙන්නේ. ඒක හොයන්න බෑ. අපි අර බුදුන් වහන්සේ දේශනා කරපු බුද්ධ ඒ වචන ටික අපිට පේනවා හරි කියලා. අපිට පේනවා මේ සූත්‍රය හරියටම තියෙනවා කියලා. අන්නේ සූත්‍ර ටික රැකගෙන ආපු නිසා තමයි අපිට අද හම්බෙලා තියෙන්නේ. මේ අමරණීයත්වයේ සුද්ධාත්මේ ප්‍රභාස්වර සිත කියන්නේ මොකක්ද කියන එක. එතන අපි සබහාදහම අඳුනගත්තේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ හෙළි කිරීම නිසා. ඒක නිසා අපි අදටත් හිස නමනවා අපිට මේක නැත්තම් අවබෝධ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. පුදුම හෙළි කිරීම ටිකක් තියෙනවා. මේ එක පොතක් නෙමෙයි 84000ක ධර්මස්කන්ධේ පොත් කොච්චර තියෙනවද? ඔබ හිතලා බලන්න. මේ කොච්චර බුදුන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවද කියලා. අභිධර්ම පිටකේ ගත්තත් මේව වෙනම කඩ බෙද ධම්ම සංගීකරණය වෙනවම යනවා. සූත්‍ර පිටක ටික වෙනවම යනවා. ඒක පැහැදිලි කර සරියුත් හාමුදුරුවෝ එක රහතන් වහන්සේලාගේ ඒව එකතු කරලා මේ කරලා තියෙන දේශනා මාලාව බැලුවම තව මුකුත් මේකේ බෑ අඩුවක් තියන කෙනෙකුට පෙන්වන්න බෑ. සේරම දේශනා කරලා තියෙන්නේ. අපි හැරෙනකොට කියලා ඉවරයි මේ මොකද්ද කියලා. හැම දශමයක්ම බුදුන් වහන්සේ සූත්‍ර පිටකවල පෙන්නනවා. සද්ද වේවා, රූප වේවා, රස වේවා, ගඳ වේවා හැම දශමයක්ම බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා. හිතන් ආයි තව කෙනෙකුට ඉඩ තියලා නැහැ මේක කියලා කියන්නේ. හැම තැනින්ම පෙන්නනවා මේක මෙහෙමයි වෙන්නේ, මේක මෙහෙමයි වෙන්නේ, මේක මෙහෙමයි වෙන්නේ කියලා. වෙලා තියෙන්නේ අපේ මොලේ මොට්ටයි. තේරුම් ගන්න බෑ. අපි නිවන කියන එකත් අපි මේ දැන් ඉතින් මෝඩේ අක්කු ටික දිව්‍ය ලෝක යන්න දඟලනකොට අර ගමරාල ගොවියගේ නැට්ටේ එලිලා දිව්‍ය ලෝක යනවා වගේ අර අනිත් ආගම වල විදිහට මේකක් දැම්මම මොකද වෙන්නේ? මේක ආගමක් නෙමෙයිනේ. මේක කවුද ආගමක් කියන්නේ? ආගමක් කියන්නේ ට්‍රැඩිෂනල් සංස්කෘතියනේ. ඔය පෙරහැරවල යන්නේ ආගම් වල. මේක ධර්මේනේ. ධර්මය කියන්නේ සබහා ධර්මේනේ. සබහාදහම අවබෝධ කරන්නේ කොහොමද ආගමක්? කවදාවත් වෙන්නේ නැහැ. සබහා ධර්මයේ ධර්මතාවයේ
ධර්මය අවබෝධ කරන්න පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය තමයි ලෝකේ තියෙන එකම සත්‍ය. ඒක කිසිම ආගමකට අයිති නැහැ. කිසිම ආගමකට ඒක අයිති නැහැ. අයිති කියලා කියන්නත් බෑ. බුදුහාමුදුරුවෝ ඇත්තටම බෞද්ධින්ට බණ කියලත් නැහැ. බුදුහාමුදුරුවෝ මේ සේරම ලෝක ප්‍රජාවට හැමෝටම තමයි මේක ප්‍රත්‍යක්ෂරන් ඔබ බාර ගන්න කියලා තියෙන්නේ. ඔබ දකින්න ඔබේ මනසින් අවබෝධ කරගන්න ඔබට ප්‍රත්‍යක්ෂරන් බාර ගන්න. එච්චරයි කියලා තියෙන්නේ. ආගම් කරේ දෙයක් නෙවෙයි. මුස්ලිම් අය බණහ මුස්ලිම් අය ධර්මය අවබෝධ කරන්නේ ගෙවල් වල ඉතින්. ඒගොල්ලෝ මුස්ලිම් ආගමෙන් අයින්ට වෙලා නැහැ. ඔය YouTube එකේ දාලා තියෙනවා මම අවබෝධ කළා කියලා. ඒගොල්ලෝ මුස්ලිම් ආගමෙන් අයින්ට වෙලා නැහැ. ඒගොල්ලෝ සංස්කෘතිය තුල ඉන්නවා. නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ? නැත්තම් කොහොමද එයාගේ උපැන්න සාතිකේ දාන්නේ? හිඩසක් එනවනේ. ඒක තිබිච්චා ඔය ට්‍රැඩිෂනල් එක තිබිච්චා. අද ඔය කොරියාවේ තියෙන, ඔය ජපානයේ තියෙන, චීනයේ තියෙන. නමුත් ඒගොල්ලෝ හැම තැනින්ම මේක අවබෝධ කරනවා. මේක අවබෝධ කරනවා තනින් කෙනාට එනවා ඒ විශ්ව ඥානය එනවා. විශ්ව ඥානය අවබෝධ කරනවා. කෙනෙක් කරනව නෙමෙයි ඒ ශක්ති ස්වභාවයේ ශුන්‍යත්වය කරා යනවා. දැන් ඔබ හිතන්න කරන්ට් එක එනවා ගෙදරට 230ක් වොට් එනවනේ. දැන් ඔය ගේ ඇතුලේ තියෙන රයිස් කුකර් එක දානවා, ෆ්‍රිජ් එක දානවා, oven එක දානවා. දැන් ඔහොම දානවනේ. දැන් මම මොකද වෙන්නේ? කරන්ට් එක ගෙවිලා යනවා. කිලෝ වොට් 50, වොට් 15, වොට් 5 කෑලි කඩලා ෆියුස් දාලා අන්තිමට අර ආපු කරන්ට් එක ගෙවිලා යනවා. දැන් ඔබගේ ඇතුලේ විඥාන ශක්තිය උපදිනවා. සිත. දැන් ඔබ හිතනවා දැන් මෙහෙම තියෙනවා මම සැප විඳිනවා, දුක් විඳිනවා, අඬනවා, හැපෙනවා මේ අර කරන්ට් එක. විඥාන ශක්තිය, සිතුවිලි. දැන් කරන්ට් එක ඔක ජෙනරේට් වෙනවා. දැන් ඔටෝ ටර්බයින් වෙන්නේ. දැන් වාහනේ යන බැටරිය ඔටෝ charge වෙනවා. කරන්ට් එක ඔටෝ උපයනවා. දැන් ඉස්සර බයිසිකල් වල තිබුණ ඩයිනමෝ වර ලයිට් එක පත් වෙන එක ඔටෝ charge වෙනවා. කැරකෙනවා. අයි ධන ඍණ කියලා අන්ත දෙකක් තියෙනවා. චුම්බකේ. ඒ ධන ඍණ දෙපැත්තක් තියෙනවා නම් අන්න ඒ දෙක ස්පාර්ක් වෙනවා කියන්නේ කරන්ට් එකක් උපදිනවා. දැන් මේ වගේ තමයි අපේ හිත ධන ඍණ කියලා අන්ත දෙකක් තියෙනවා. එකක් බාහිර. අනිත් එක හිත සිතුවිලි. සිතුවිලි තමයි නාමේ. බාහිර තමයි රූපේ. ওই දෙක ස්පාර්ක් වෙනවා. අතන දරුවා ඉන්නවා මෙතන මම ඉන්නවා. අතන ගේ තියෙනවා ඒක මගේ. දැන් දෙක ස්පාර්ක් වුණාම තමයි බැඳීමක් ඇති වෙනවා. අන්න කරන්ට් එක. ඕකෙන් තමයි තමන් සසර උපදින්නේ. ඕක මේ දැන් වාගේ වෙනවා. මේ දැන් මොකද ඕක තමයි කෙලෙස් කර්ම රැස් වෙනවා කියන්නේ. ඕක තමයි කර්මය කියන්නේ. ඕක තමයි මෙරි මෙරි උපදින කර්මයට හේතුව. ඕක කර්මඵල වාදය කියන්නේත් ඕක වෙනම වාදයක් විදිහට පෙන්නනවා. ඕකෙන් තමයි ඔබ සසරක් යන්නේ. දැන් ඕක ශුන්‍ය වෙන එක තමයි නිවන කියන්නේ. ওই ශක්තිය ශුන්‍ය වෙනවා. ওই සිතේ බාහිර එකක් නැති වෙනවා. ඇතුළ එකකුත් නැති වෙනවා. දෙක ස්පාර්ක් වෙන්නේ නැති වෙනවා. සිතුවිලි වලට බලයක් නැති වෙනවා. අන්තිම සබාදාම විතරක් ඉතුරු වෙනවා. අන්තිමම සිතුවිලි ජෙනරේට් වෙන්නේ නැහැ. අන්තිම සිතේ ශක්තිය ශුන්‍ය වෙනවා. ඔබ සබාදාමට අයිති වෙනවා. අන්න සදා අමරණීය සිතක් සකස් වෙනවා. කිසි දෙයකට හිමිකමක් නැති හිතක් හම්බ වෙනවා. ඔය උතරත් සිතක් තියෙන. ඒකයි ක්‍රියාසිත කියන්නේ. රහතන් වහන්සේට පුඤ්ඤ පාප පහින පිම්පව් කියලා දෙයක් නැහැ කියන්නේ ඒක. මේ ලෝකේ පිම්පව් කියලා දෙයක් නැති වෙන්නේ නැහැ ලෞකික භූමියේ. ලෝකෝත්තර භූමියේ තමයි පිම්පව් නැති වෙන්නේ. ලෞකික භූමියේ පින් කරන්න දෙයක් තියෙනවා. රත්තරන් හරි වටිනවා. ඒක නිසා අපි ඒක හොරකම් කරන්න හරි ඕනේ. නැත්නම් අපි ඒක පළදින්න හරි ඕනේ. හැබැයි ලෝකෝත්තර භූමියේදී රත්තරන් කියලා දෙයක් නැහැ. ඒවා ඔක්කොම ගල් කැට වගේ. එහෙම දේවල් නැහැ. ඕක අවබෝධ කරන එක ලේසි නෑ. ඕකයි දිසානතිය. අපි හැම පාරකදීම ඔබට හැමතිස්සම දිසානතිය පෙන්න තමයි මේ ක්‍රියාසිත ගැන කතා කර ඉස්සරහට එන්නේ. අපි ඔබට යම් දීර්ඝ මාවතක් තියෙනවා අපිට ඔබට පෙන්නන්න. ඔබ මේ අපි දකිනවා අවුරුදු 1000කට පස්සේ මේ වර්තමාන යුගයේ මහා උතුම් මුනිවරු බිහි වෙනවා. ඒ රහතන් වහන්සේලා බිහි වෙනවා. මේ දෙරණ තලයේ අවුරුදු 1000ක් සැඟවුණු ධර්මයේ පොත්පත්වල අදටත් ලියවිලා තියෙනවා. ඒව නැති වෙලා නැහැ. අදටත්
මේ ත්‍රිපිටක පොත් වහන්සේලා තුල එදා බුදුන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය ඒමම තියෙනවා. කාලයේ වැලිතලාවට යට වුණු මේ ධර්මස්කන්ධේ දැන් නැවතත් හිලි වෙමින් පවතිනවා. මේ ඉදිරිපත් කිරීම සමහර විට කෙනෙකුට කොහොම දැනේද කියන්න තේරෙන්නේ නැහැ. නමුත් එකක් කියන්න ඕනේ. මේ ඉදිරිපත් කිරීම ප්‍රත්‍යක්ෂ නැතුව කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ වචන ටික කියන්න ඕනේ. කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි මේ වගේ හොඳට පැහැදිලි කරන්න පුළුවන් කොයි පැත්තෙන් ආවත් එයාට ප්‍රත්‍යක්ෂ නිසා එයා දන්නවා මේකයි වෙන්නේ කියලා. ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් මහා සිංහනාදයක් කළා වෙනවා. ඒ ධර්මයේ හෙලි කරනකොට. ඒකයි සත්‍ය. ඉතින් අපි කියන්නේ නැහැ අපිට මොනවත් අරවා තියෙනවා මේවා තියෙනවා ලොකුකම් මොනවත් අපිට වැඩක් නැහැ. අපි ඔය අනිත කොහරි කැලේක හරි ඔය කුණු වෙලා යයි ඒ ශරීර කුඩුව පස් වෙලා යයි. ඒක නිසා අපිට එහෙම අදහසකුත් නැහැ. ඒ නිසා මේවා කියන කවුද කියලා කෙනෙක් වැඩකුත් නැහැ. නමක් වැඩකුත් නැහැ. ඔබට ගන්න තියෙන දෙයක් මේකේ තියෙනවා. ඒක ඒකාන්තයි. ඔබ දැනගත යුතු දේවල් තියෙනවා. ඔබ නොදන්න දේ ඔබ ගන්න. ඒක සත්‍යද කියලා ඔබ මෙනෙහි කරන්න. ඔබ ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඔබට දැනෙයි. කුමද්ද සත්‍ය කුමද්ද අසත්‍ය කියලා. එච්චරයි. ඔබට ප්‍රත්‍යක්ෂ නැත්නම් ඔබ මේකත් අයින් කළා දාන්න. පළක් නැහැ. ඔබට යමක් ප්‍රත්‍යක්ෂ නම් විතරයි මෙහි වටිනාකමක් තියෙන්නේ. කියන